समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත් පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ජය රූපවාහිනී නාලිකාව තුලින් මේ පින්බර පොහොය දවසේ විකාශය කරන්නට යෙදෙන සදහම් විකාශයේ සමග සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම අද දවසේ මේ පින්වත් පිරිස උපෝසත සීලයක තමන්ගේ හිත සමාදන් කොට උදෑසන පටන් සවස් කාලයේ දක්වා සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ තමන්ගේ චිත්තසංතානිය තුල දියුණු කර ගනිමින් ධර්ම මාර්ගයේ දියුණු කර ගන්නයි මේ පින්වත් පිරිස අද මුළු දවසම කැප කරලා තියෙන්නේ. ඒ අනුව මේ පින්වත් පිරිස හොඳ සිහියක් ඇති කරගන්නට ඕන. මේ උතුම් සදහම් දේශනාවත් මේ පින්නතුන්ගේ චිත්තසංතානය තුළ උපදින්නා වූ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර ගැනීම පිණිසත් අධි කුසලයක තමන්ගේ හිත සමාදන් කරනු පිණිසත් මහෝපකාරී කරගන්න අතර ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහස පළමු කොට මේ පින්වත් පිරිස තමන්ගේ චිත්තසංතානිය තුළ ඇති කරගත යුතුයි. ඉතින් ඒ කාරණේ මේ පින්නතුන්ට අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන අතර අද මේ පින්නතුන්ට අපේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් විශේෂයෙන්ම අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට බොහෝම වැදගත් උපකාර පිණිස පවතින ධර්ම පරයායක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනකොට ඇතැම් ශ්‍රාවකයන්ට තේරුම් ගැනීමේ පහසුව පිණිස බොහෝ උපමා රූපක යොදාගෙන ධර්ම දේශනා කළා. එහෙම උපමා රූපක යොදා ගනිමින් කළ දේශනා බොහෝ ප්‍රමාණයක් පින්වත්නි ත්‍රිපිටකය තුල අපිට දැක ගන්න ලැබෙනවා.
එහෙම සූත්‍ර දේශනා බොහෝමයක් මේ පින්නතුන් ශ්‍රවණය කරලත් ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම දක්ෂයි ශ්‍රාවකයන්ගේ චිත්තසංතානයන් තුළ හොඳින් ධාරණය කරගන්න පුළුවන් විදිහට වැටහෙන විදිහට උපමා රූපක යොදා ගනිමින් මේ ධර්මයේ පැහැදිලි කරන්න. ඉතින් ඒ අනුසාරයෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් තමයි අද අපි මේ පින්නතුන්ට මාතෘකා වශයෙන් තියාගන්නට යෙදුනේ. මේ දේශනාව තමයි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වෙන ဒုတိ ය පඤ්ඤාසකේ නගරූපම සූත්‍රය. මේ නම ඇහුන පමණින් බොහෝ ධර්ම ශ්‍රවණය කරලා තියෙන පින්නතුන් අනිවාර්යයෙන්ම මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඇති. නගරූපම සූත්‍රය. සමහර විට නම අහපු පමණින්ම මේ පින්නතුන්ට යම් වැටහීමක් ඇති කරගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාවෙන් මොන වගේ කාරණයක් එහෙම නැත්නම් මේ නමේ අර්ථයත් එක්ක මේ පින්නතුන්ට වැටහෙන්නට ඇති මොකක් මුල් කරගෙනද භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. නගරූපම කියලා කියන්නේ නගරයක් උපමා කොට කළ දේශනාව කියන අර්ථයයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව කරලා තියෙන්නේ නගරයක් උපමා කරගෙන ඒ නගරයක තියෙනා වූ ලක්ෂණ විශේෂයෙන්ම මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නගරය කියලා කියපුවාම අපිට සිහියට එන්නේ සාමාන්‍යයෙන් අපි වාසය කරන ප්‍රදේශයේ නගරයක් තියෙනවා නම් මහනුවර, කුරුණෑගල, මාතලේ අනාදි වශයෙන් අපිට මෙහිම නගරයක් සිහියට එන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන නගරයක් කියලා මුල් කරලා තියෙන්නේ යම්කිසි රාජ්‍යයක රජ කෙනෙක් වාසය කරන භූමිය. යම්කිසි රාජ්‍යයක රජ කෙනෙක් වාසය කරන භූමිය ඒ නගරයට තමයි මෙතනදී නගරය කියලා කියන්නේ. එතකොට ඒ රජ කෙනා වාසය කරන භූමිය උපමා කරගෙන කළ දේශනාව තමයි නගරූපම සූත්‍රය කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම මේ සූත්‍රය විස්තර කරගෙන යනකොට මේ පින්නතුන්ට තේරුම් ගන්නට පුළුවන් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාරණයක් පිළිබඳවද කියලා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි හාත්පසින්ම ආරක්ෂක නගරයක ඒ කියන්නේ යම්කිසි රජ කෙනෙක් වාසය කරන නගරයක ආරක්ෂාව පිණිස පවතින කරුණු 7ක් තියෙනවා. යම්කිසි නගරයක ආරක්ෂාව පිණිස උපකාර පිණිස පවතින කරුණු 7ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ නගරයක ආරක්ෂාවට තියෙන මේ කරුණු එකින් එක පැහැදිලි කරනවා විස්තර කරනවා. ඉතින් අපි පළමු කොට ඒ කරුණු එකින් එක විස්තර කරගමු. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන ධර්ම පරයාය විස්තර කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි නගරයක ආරක්ෂාව පිණිස තිබිය යුතු පළවෙනි කාරණය තමයි ඒසිකා. ඒසිකා කියලා කියන්නේ පින්වත්නි ශක්තිමත් ස්තම්භකයක් තියෙන්නට ඕන. දැන් අද කාලේ නම් නගරයක අපිට මේ කරුණු දකින්න නැති වුණාට මම මුලිනුත් සඳහන් කළා මේ සාකච්ඡා කරන්නේ ආරක්ෂා සහිත නගරයක.
ඒ කියන්නේ යම්කිසි රජ කෙනෙක් විසින් පාලනය කරන රාජ්‍යයක තමන් වාසය කරන භූමිය ඒ නගරයේ ආරක්ෂාව පිණිස තියෙන අවශ්‍ය කරන අංග කරුණු තමයි මේ නගරූපම සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට එතනදී තියෙන්නට ඕන පළවෙනිම කරුණ තමයි ඒසිකා. ඒසිකා කියලා කියන්නේ ස්තම්භකය කියලා මං කලිනුත් මේ පින්නතුන්ට සඳහන් කළා. එතකොට මේ ස්තම්භකය කොහොම එකක් වෙන්නට ඕනද? ධර්මයේ විස්තර කරනවා මේ ස්තම්භකය තියෙන්නට ඕන නගරයට පිවිසෙන දොරටුව ඉදිරි පිටම බොහෝම උසට ඒ වගේම බොහෝම ශක්තිමත්ව ඒ වගේම පොළොවෙන් උඩට තියෙනවා වගේම කොටසක් පොළොවෙන් යටට සිටිනසේ ශක්තිමත්ව වලලපු දැවයෙන් හෝ එහෙම නැත්නම් ගල් වලින් හෝ බොහොම ශක්තිමත් දෙයකින් නිර්මාණය කරපු කණුවකට තමයි ස්තම්භකය කියලා කියන්නේ. එතකොට මේ ස්තම්භකය ගැන සඳහන් කරනවා කරුණු කිහිපයක් මොකක්ද? එකක් තමයි පොළොවෙන් උඩට මේ ස්තම්භකය යම් ප්‍රමාණයක් ඉස්සිලා තියනවාද? ඒ වගේම ප්‍රමාණයක් පොළොව යටටත් වැළලීලා තියෙන්නට ඕන. අන්න ඒක බොහොම වැදගත්. මොකද දැන් මේ සමහර ස්තම්භක තියෙනවා ඒ දේවල් අපි බොහෝ විට පොළොවෙන් උඩට කොච්චර උසට තිබුණත් පොළොවෙන් යටට වැළලීලා තියෙන්නේ අඩි 2-3ක් නැත්නම් අඩි 4ක් විතරයි. එතකොට එහෙම පොළොව යටට වැඩි කොටසක් නැති වෙනකොට ඒ කණුව ශක්තිමත් භාවය අඩුයි. කෙනෙකුට ඒක ගලවන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ ස්තම්භකය කොච්චර ශක්තිමත් වෙන්න ඕනද කොච්චර පොළොවේ ස්ථිර වෙලා තියෙන්න ඕනද කියලා විස්තර කරනවා මෙන්න මෙහෙම. ශක්තිමත් දල සහිත හස්තියෙක් ශක්තිමත් දල සහිත හස්තියෙක් ඇවිල්ලා මේ කණුවට අනිනකොට ඒ කණුව නොපෙරළී තියෙන්නට ඕන. ඒ තරම් ශක්තිමත් වෙන්න නම් පොළොවෙන් උඩට තියනවා වගේ යම් ප්‍රමාණයක්ම පොළොවෙන් යටටත් වැළවිලා තියෙන්නට ඕන. වැළලීලා තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ කණුව ඒ ස්තම්භකය ශක්තිමත් ස්තම්භකයක් වෙන්නේ. ඒ වගේම මේ ස්තම්භකය රාජ්‍යයේ තියෙන පවුරට වඩා රාජ්‍ය වටා තියෙනවා යම් ආරක්ෂාව සඳහා කරපු බැම්මක් ඒ බැම්මට වඩා උස්ව තියෙන්නට ඕන. මොකද මේ කණුවේ උඩට නැගලා තමයි මේ රාජ්‍යයේ ඈත පරීක්ෂා කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට යම් රාජපුරුෂයෙකුට මේ ස්තම්භකයේ උඩට නැගලා රාජ්‍යයට ඈතින් සතුරු සේනාංක එනවද එහෙම නැත්නම් රාජ්‍යයට වටා පිටාවේ තියෙන තත්ත්වය කොහොමද කියලා පිරික්සන්න පුළුවන් වෙන්නේ මේ ස්තම්භකයට නැගලා. ඒ නිසා මේ ස්තම්භකය බොහොම උස්ව තියෙන්නටත් ඕන. එතකොට අන්න ඒක තමයි රාජ්‍යයේ ආරක්ෂාවට තියෙන පළවෙනි අංගය. ඒකට කිව්වා ඒසිකා කියලා. දෙවෙනි අංගය තමයි පරිකා. පරිකා කියලා කියන්නේ පින්වත්නි රාජ්‍යයේ වටේට ඉදි කරන ලද දියාගලක් තියෙන්නට ඕන. රාජ්‍යයේ වටේටම ඉදි කරපු දියාගලක් තියෙන්නට ඕන. එතකොට මේ දියාගල බොහෝම ගැඹුරට සහ පළලට සකස් කරපු දියාගලක් වෙන්න ඕන. දැන් මේ පින්නතුන් දැකලා ඇති යාපහුව රාජධානියට යනවා නම් මහනුවර දළදා මාලිගාවට යනවා නම් දැකලා තියෙනවා මේ පින්නතුනේ මාලිගාව වටේට තියෙනවා පින්වත්නි දියාගලක්. දැන් යාපහුව රාජධානියට ගිහපු පින්නතුන් ඉන්නවා නම් ඒත් නටඹුන් ඉතුරු වෙලා තියෙනවා දැක ගන්නට පුළුවන්. ඒ වගේම සීගිරිය කියන රාජ්‍ය වටේටත් මෙන්න මේ කියපු කරුණ තියෙනවා. බොහෝම ගැඹුරට සහ පළලට කනින ලද දියාගලක් තියෙනවා. ඇයි මේ දියාගලක් ඉදි කරන්නේ? යම් හේකින් නගරයට සතුරු සේනාංකයක් ආවොත් හිතුණු පැත්තෙන් ඇතුල් නොවෙන්න. ඒ වගේම කිසිම කෙනෙකුට මේ රාජ්‍යයට එන්නට පුළුවන්
පිවිසෙන්නට පුළුවන් එකම එක දොරටුවක් තියලා රාජ්‍ය වටේ ආරක්ෂාව තර කිරීම සඳහා තමයි මේ දියාගලක් සකස් කරන්නේ. එතකොට මේ දියාගල විතරක් සකස් කරලා නිකන් ඉන්නේ මේ දියාගලට දානවා බොහෝම වතුරේ ඉන්න බොහෝම බිහිසුණු සත්වයින්. එතකොට මේ පින්නතුන් දන්නවා කිඹුල්ලු වගේ සත්තු මේ දියාගලට දානවා. එතකොට කෙනෙකුට දියාගලට බැහැලා තරණය කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ දියාගලට උඩින් කෙනෙකුට තරණය කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා රාජ්‍ය ආරක්ෂාවට තියෙන දෙවෙනි කාරණාව තමයි බොහෝම ගැඹුරට සහ පළලින් කනින ලද දියාගලක් තියෙන්නට ඕන. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි අනුපරියාය පතෝ. අනුපරියාය පතෝ කියලා කියන්නේ නගරේ වටේට තියෙනවා බැම්මක්, තාප්පයක්, පහුරක්. ඒ බැම්ම උඩින් කරන ලද මාර්ගයක් තියෙනවා. ඒ බැම්ම උඩින් කරන ලද මාර්ගයක් තියෙනවා. එතකොට මේ බැම්ම නෙමෙයි තුන්වෙනි කාරණය හැටියට සැලකරන්නේ මේ බැම්මට උඩින් තියෙන මාර්ගය. මොකද යම් හේකින් සතුරු සේනාංකයක් ඇවිල්ලා දියාගලත් තරණය කරගෙන රාජ්‍යයේ තියෙන බැම්මට පහුරට හානි කරන්න සැරසුනොත් අන්න ඒ දේවල් පිරික්සීම සඳහා රාජ්‍ය වටේම ආරක්ෂාව තහවුරුයිද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පහුරට උඩින් තියෙන මාර්ගයේ ගමන් කරලා තමයි. එතකොට අන්න ඒ නිසා ඒ පහුරට උඩින් කරන ලද මාර්ගයක් තියෙන්නට ඕන. ඒ වගේම තමයි හතරවෙනි කාරණය ආයුධ සන්නිච්චිතං. ආයුධ සන්නිච්චිතං කියලා කියන්නේ මේ රාජ්‍යයේ තියෙන්නට ඕන අවිආයුධ ගබඩාවක්. රාජ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන කඩු, තෝමර, ඒ වගේම දුනු, ඊතල, යකදාවන් වගේ මේ යුද්ධයට අවශ්‍ය කරන නොයෙක් ආකාරයේ ආයුධ තියෙනවා. අන්න ඒ එක් ආයුධ වලින් පිරිච්ච ගබඩාවක් මේ රාජ්‍යයේ තියෙන්නට ඕන. ඒ වගේම පස්වෙනි කාරණය තමයි බහු බලකායෝ. බහු බලකායෝ කියලා කියන්නේ ආයුධ ගබඩාවක් තිබුණට මදි ඒ ආයුධ උපයෝගී කරගෙන සටනට යන සටන් කරන්න දක්ෂ මහා බලසේනාවක් ඉන්නට ඕන. ඒ කියන්නේ යුද්ධ කරන හමුදාවක් ඉන්නට ඕන. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා ඇත් අස්රිය පාබල කියලා සිවුරංග සේනාවක් රාජ්‍යයකට අවශ්‍ය කරන බව. එතකොට මේ කියන සිවුරංග සේනාවක් යුද්ධයට පිළිපන් බට සේනාවක් ඒ රාජ්‍ය ආරක්ෂාවට ඉන්නට ඕන බොහෝම දක්ෂ බිහිසුණු ඒ වගේම ඡණ්ඩ විදිහට සටන් වදින සේනාංකයකට තමයි බහු බලකායෝ කියලා කියන්නේ. ඒ වගේම 6 වෙනි කාරණේ හැටියට සිහිපත් කරනවා නගරේ ධෝවාරිකෝ. නගරේ ධෝවාරිකෝ කියලා කියන්නේ හොඳ දොරටු පාලකයෙක් ඉන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් ඉස්සර නම් රාජ්‍යයක ප්‍රධාන දොරටු 2ක් හෝ ප්‍රධාන දොරටු 4ක් සිව් දිසාවෙන් තියෙනවා. එතකොට අන්න ඒ වගේ යම් රාජ්‍යයක එක දොරටුවක් තියෙනවා නම් දොරටු 2ක් තියෙනවා නම් දොරටු 4ක් තියෙනවා නම් මේ තියෙන දොරටු ප්‍රමාණයටම බොහෝම දක්ෂ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු දොරටු පාලකයෙක් තියන්නට ඕන. එක දොරටුවක් තියෙනවා නම් ඒ දොරටුවට හොඳ ඥානවන්ත දොරටු පාලකයෙක් ඉන්නට ඕන. එහෙම නැත්නම් දොරටු 4ක් තියෙනවා නම් ඒ 4ටම හොඳ සිහියෙන් යුක්ත බොහෝම නුවණින් යුක්ත දොරටු පාලකයෝ 4 දෙනෙක් ඉන්නට ඕන. ඒකට තමයි නගරේ දෝවාරිකෝ කියලා කිව්වේ. ඒ වගේම 7 වෙනි කාරණේ ඇටියට සිහිපත් කරනවා නගරේ පරික්කාරේන. නගරේ පරික්කාරේන කියලා කියන්නේ අර අපි මුලින් සඳහන් කරපු නගරේ වටේට තියෙන පහුර ශක්තිමත් සිදුරු රහිත බොහෝම පළලින් කරන ලද ශක්තිමත් නගරේ වටේට ඉදි කරපු පහුරක් තියෙන්නට ඕන. බැම්මක් තියෙන්නට ඕන. අන්න ඒක තමයි 7 වෙනි කාරණේ. දැන් මේ කියපු කරුණු 7 මේ ඒසිකා ඒ කියන්නේ ස්තම්භකය ඒ වගේම රාජ්‍ය වටේ තියෙන දියාගල
ඒ වගේම පහුරට උඩින් කරපු මාර්ගය, ඒ වගේම ආයුධ ගබඩාව, ඒ වගේම බලසේනාංකය, දොරටු පාලකයෝ, ඒ වගේම නගරේ වටේ තියෙන මේ ශක්තිමත් බැම්ම කියලා කියන්නේ නගරේ අපිට බාහිරින් ඇති කරගන්නට පුළුවන් ආරක්ෂක කරුණු 7. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව කරුණු 4ක් ප්‍රධාන කොට දේශනා කරනවා. අර කරුණු 7ට අමතරව නගරේ ඇතුලේ තියෙන්නට ඕන පළවෙනි කාරණයක් තියෙනවා. ඒ තමයි තන, දර, දිය කියන මෙන්න මේ දේවල් එකතු කරලා තියෙන්නට ඕන. යම් හේකින් සතුරු සේනාංකයක් ඇවිල්ලා නගරයට ඇතුල් වෙන්න බැරි වුණත් නගරයට පිවිසෙන පිට වෙන දොරටු වට කරගෙන රැකවල්ලාගෙන හිටියොත් නගරයට සමහර විට පිටින් ගේන්න තියෙන දර, ඒ වගේම නගරයේ ඇතුලේ ඉන්න වැසියන්ට අවශ්‍ය කරන ආහාර පාන ආදිය ගේන්න එළියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තර ආරක්ෂාවට, අභ්‍යන්තර රැකවරණයට අවශ්‍ය කරන කරුණු 4ක්. ඒකේ පළවෙනි එක තමයි තන, දර, දිය වගේ දේවල් තියෙන්නට ඕන. ඇයි තෘණ වගේ දේවල් තියෙන්නට ඕන? ඒ නගරයේ ඇතුලේ ඉන්නවා නම් ගවයන්, ඒ වගේම එළුවන්, ඒ වගේ සත්තු ඉන්නවා නම් ඒ සත්තුන්ට බුදින්න තන වගේ දේවල් එකතු කරලා තියෙන්න ඕන. ඒ වගේම උයන පිහන කටයුතු වලට ගින්දර සකස් කරගන්න දර එකතු කරලා තියෙන්න ඕන. ඒ වගේම ජනතාවගේ සියලු පහසුවට අවශ්‍ය කරන ජලය එකතු කරලා තියාගන්නට ඕන. දෙවැනි කාරණේ තමයි සහල්, ඒ වගේම යව වර්ග එකතු කරලා තියාගන්න ඕන. මිනිසුන්ගේ අවශ්‍යතාවයට සහලොත්, සත්තුන්ගේ අවශ්‍යතාවයට යව වර්ගත් එකතු කරලා තියාගන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි තල, මුං, මෑ වගේ ධාන්‍ය වර්ග එකතු කරලා තියාගන්නට ඕන. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි සප්පි, නවනීතං, මදු, පානිතං වගේ මෙන්න මේ බෙහෙත් ඖෂධ. ඒ කියන්නේ මීපැණි, වෙඬරු, ගිතෙල්, මේ ලුණු, මෙන්න මේ වගේ බෙහෙත් ඖෂධ රැස් කරලා තියාගන්නට ඕන. එතකොට මෙන්න මේ කරුණ වලින් යුක්ත යම් රාජ්‍යයක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ රාජ්‍යයේ ආරක්ෂාව තහවුරුයි. ඒ රාජ්‍ය ලේසියකින් සතුරු සේනාංකයට යටත් කරගන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒ රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරලායි තියෙන්නේ කියනවා. එතකොට යම් කිසි කෙනෙකුට රාජ්‍යයක ආරක්ෂාව, රාජ්‍යයක තියෙනා වූ ඒ රැකවරණය තහවුරු කරන්න නම් මෙන්න මේ කරුණ වලින් සමන්වාගත විය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා. එහෙම අනුශාසනා කරලා භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන ධර්මපරයායක් මතු කරනවා. මහණෙනි, යම් කිසි ආර්ය ශ්‍රාවකයෙකුට, යම් කිසි ශ්‍රාවකයෙකුට තමන්ගේ හිතේ ධර්මයේ නැමැති රාජ්‍යය ගොඩනගන්න නම්, තමන්ගේ හිතේ ධර්මයේ නැමැති රාජ්‍යය ගොඩනගන්න නම් මෙන්න මේ කියන කරුණු 7 ගොඩනගා ගත යුතුයි කියනවා. එහෙනම් අපි කාල වේලාවට අනුව කල්පනා කරමු, කොහොමද අපි ධර්ම රාජ්‍යයක් ගොඩනගන්නේ? කොහොමද අපේ හිතේ ධර්ම රාජ්‍යයක් ගොඩනගන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කර ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන පළවෙනි කාරණේ තමයි ඒසිකා. ඒසිකා කියලා කියන්නේ මේ පින්නතුන්ට කලින් සඳහන් කළා මේ පොළවේ ශක්තිමත්ව සිටවන ලද ස්තම්භකය. ඒ ශක්තිමත් කණුවට තමයි ඒසිකා කියලා කියන්නේ. මේ ඒසිකා ස්තම්භකය සමාන කරනවා ආර්ය ශ්‍රාවකයෙකුගේ හිතේ ඇති කරගන්නට ඕන මේ ඒසිකා ස්තම්භකය කියලා කියන්නේ කෙනෙකුගේ හිතේ ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියනවා. මොකක්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ඇති කරගන්න පැහැදීමටයි. ඒ තථාගත වචනයෙන්ම අපි පැහැදිලි කරගත්තොත් සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇති කරගන්න පැහැදීමටයි. එතකොට අපි කල්පනා කරන්නට ඕන
මේ ධර්ම රාජ්‍ය හිත තුළ මේ ධර්ම රාජ්‍ය ගොඩනගනකොට කෙනෙකුගේ තුළ මූලිකවම තියෙන්නට ඕන අංගයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. හරියට අර ඒසිකා ස්තම්භකය උඩට තියෙන තරමටම පොළොවේ යටට වලලලා තියෙනවා වගේම, ඒ වගේම නගරයෙන් බොහෝම උසට ඒ ස්තම්භකේ සකස් කරලා තියෙනවා වගේම, ඒ වගේම මේ ස්තම්භකේ බොහොම ශක්තිමත්ව තියෙනවා වගේම ශ්‍රාවකයෙකුගේ හිත තුළ සකස් වෙන මේ ශ්‍රද්ධාව, දියුණු කරන ශ්‍රද්ධාව ඒ තරමට ශක්තිමත්ව වැඩෙන්නට ඕන පින්වත්නි. ඒ ශ්‍රද්ධාව දියුණු කරගන්න තරමට තමයි ඒ ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයේ තුල ස්ථිර වෙන්නේ. මේ ධර්මයේ තුල ඉදිරියට යන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන ඒ තරම් ශක්තිමත්, ඒ තරම් දියුණු ශ්‍රද්ධාවක් අපේ ළඟ තියනවාද? සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපේ හිතේ මේ ඇති කරගන්න මේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය දැකපු පමණින්, ඒ වගේම දන්පැන් ආදී පූජා කරපු පමණින් අපේ තුල මේ වර්ධනය වෙලා තියෙන ශ්‍රද්ධාව ඇතිද? නමුත් විශේෂයෙන්ම අපි පළමු කොට කල්පනා කරන්නට ඕන මේ බුද්ධ ශාසනයේ සාකච්ඡා කරන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි හුදු විශ්වාස මාත්‍රයෙන් පමණක් ඇති කරගන්න ශ්‍රද්ධාව නෙමෙයි. දැන් අපේ ශ්‍රද්ධාව කියන එක කතා කරන්නේ විශ්වාසය කියලානේ. හැබැයි මේ විශ්වාසය ඒ වගේම භක්තිය කියලා කියන්නේ පින්වත්නි ඒක ධර්මයේ සඳහන් කරන්නේ මිත්‍යාදි මෝක්ෂයක් හැටියට. මිත්‍යාදී මෝක්ෂයක් කියලා කියන්නේ පින්වත්නි ඒක කරුණු වැටහීම් සහගතව ඇති කරගන්න පැහැදීමක් නෙවෙයි. එතකොට අන්‍ය ශාසනවල තියෙන මිත්‍යාදී මෝක්ෂ. ඒ කියන්නේ වුන් කරුණු විමසීමකින් තොරව යම් කිසි කෙනෙක් කීව පමණින් ඒ කෙනා කෙරෙහි තියෙන ගෞරවය, ඒ කෙනා කෙරෙහි තියෙන බය, ඒකට තමයි භක්තිය කියලා කියන්නේ. භක්තිය කියලා කියන්නේ බයනේ. දැන් සමහරක් වෙලාවට මේ පින්නතුන් කතා කරනවා, සමහරක් වෙලාවට මේ වචනේ කියනවා, ඇත්තටම මේ වචනේ වැරදි. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි විහාරස්ථානයක හෝ ධර්මදේශනාවකට දායකත්වයේ දරනකොට ඒ අය කියනවා බැතිබර දායකත්වයේ කියලා. එතකොට මේ ශාසනය තුල පින්වත්නි තියෙන්න ඕන බැතිබර භාවයක්, භක්තියක් නෙවෙයි. මේ ඒ භක්තිය විශ්වාසය කියන එක මිත්‍යාදි මෝක්ෂයක්. ඒක කරුණු වැටහීම් රහිතව ඇති කරගන්න යම් විශ්වාස මාත්‍රයක් විතරයි. එතකොට ඒක අන්‍ය ශාසනවල තියෙන ප්‍රතිපදාවක්. ඒක ඔවුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ යම් දෙයක් කීවනම් ඒක එහෙමමයි කියලා කරුණු විශ්වාසයක් හුදු විශ්වාස මාත්‍රයක් පමණයි. නමුත් මේ ශාසනය ඇති කරගන්න ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි පැහැදීමක්. කරුණු වැටහීම් සහිතව, ඒ කියන්නේ කරුණු පිරික්සීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් එය ප්‍රත්‍යක්ෂ කොට ඇති කරගන්න පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙම කරුණු ප්‍රත්‍යක්ෂ කොට ඇති කරගන්න පැහැදීම පින්වත්නි කිසිම කෙනෙකුට ආය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. බිඳින්න පුළුවන්කමක් නැහැ. ඒක හරියට මේ වගේ. අර ඒසිකා ස්තම්භකය කොච්චර ශක්තිමත්ද කියලා බලන්න බොහෝම සවිශක්තිමත් මංගල සම්මත දල සහිත හස්ති රාජයෙක් ඇවිල්ලා තමන්ගේ දල අර ස්තම්භකයට තියලා තල්ලු කරනකොට ඒ ස්තම්භකය නොසලී තියෙන ශක්තිමත්. ආන් ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය ධර්ම රත්නය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කොට පැහැදීමක් ඇති කරගත්තොත් ඒක ආය වෙන කිසිම කෙනෙකුට බිඳින්න පුළුවන්කමක් නැහැ. අන්න ඒක තමයි පින්වත්නි නියම ශ්‍රද්ධාව. ඒක තමයි කෙනෙක්ගේ තුල ඇති වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ විස්තර කරන ශ්‍රද්ධාව. එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රද්ධාව කොහොම ශ්‍රද්ධාවක්ද? අකුසලම් පජහති.
යම් වෙලාවක අකුසලයන් හට ගන්නවා නම් ඒ ශ්‍රද්ධාව ඉස්මතු වෙලා අකුසලයන් ප්‍රහාණය කරන ශ්‍රද්ධාවක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම කුසලං භාවේති. කුසලය තුල භාවිතා වෙන, කුසලයේ වර්ධනය කරන, කුසලයේ හැසිරෙන මට්ටමට ප්‍රබල ශ්‍රද්ධාවක් වෙන්නට ඕන. අන්න ඒ තරමට එහෙනම් අපේ තුල ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න අපි කල්පනා කරන්න ඕනේ අපේ හිතේ ධර්ම රාජ්‍යය තුල තියෙන්න ඕන පළවෙනි අංගය වූ ඒසිකා ස්තම්භකේ තියෙනවා කියලා කෙනෙක් සතුටු වෙන්නට ඕන. ඊළඟ කාරණිය තමයි පින්වත්නි පරිකා. පරිකා කියලා කියන්නේ නගරේ වටේට ඉදි කරන ලද දියාගලක් තියෙන්නට ඕන. ඒ දියාගල කොහොමද? බොහෝම පළලට සහ ගැඹුරින් කරපු දියාගලක් තියෙන්නට ඕන. මේ දියාගල උපමා කරනවා අපේ හිත නැමැති මේ රාජ්‍යයේ ධර්ම රාජ්‍යය ගොඩනගනකොට අවශ්‍ය කරනම උපාංගයක්, අවශ්‍ය කරනම අංගයක් තමයි දියාගල. දියාගල කියලා කියන්නේ ධර්මයෙන් දියාගල කියලා විස්තර කරන්නේ මොකක්ද? හිරි. පාපය පිළිකුල් කරන ස්වභාවයක් තමන්ගේ හිතේ තියෙන්නට ඕන. දැන් කල්පනා කරන්න මේ ලෝකයේ ඇතැම් පිරිස් දිහා බලනකොට ඒ ඇත්තන්ට පාප කර්මයන් කරන්න පින්වත්නි කිසිම ලැජ්ජාවක් නැහැ. දැන් අපි කියන්නේ දැන් සමහර අය පව්කම් කරනවා දිහා බලලා අනේ මට නම් ඒ දේවල් හරිය හිරිකිතයි කියනවා. මේ හිරි කියලා කියන්නේ මොකක්ද? කුසල ධර්මයක්. කෙනෙකුගේ හිතේ ඇතිවෙන කුසල සහගත චෛතසික ධර්මයක් තමයි මේ හිරි කියලා කියන්නේ. එතකොට පින්වත්නි අපි මේත් එක්කම සම්බන්ධ නිසා තුන්වෙනි කාරණයක් මේත් එක්කම සාකච්ඡා කරනවා. ඒ තමයි අනුපරියාය පතෝ. අනුපරියාය පතෝ කියලා කියන්නේ රාජ්‍යයේ පහුරට උඩින් කරන ලද මාර්ගයට. ඒ කියන්නේ රාජ්‍යයේ වටේට තියෙනවා ශක්තිමත් බැම්මක්. ඒ බැම්මට උඩින් කරලා තියෙනවා මාර්ගයක්. ඒ මාර්ගයට තමයි අනුපරියාය පතෝ කියලා කියන්නේ. එතකොට අපේ ධර්ම රාජ්‍යයේ තියෙන්නට ඕන බැම්මට උඩින් තියෙන්න ඕන මාර්ගයේ තමයි අනුපරියාය පතේ තමයි ඔත්තප්පේ කියලා කියන්නේ. එතකොට මේ හිරි ඔත්තප්ප, හිරි කියලා කිව්වේ දියාගලට, ඔත්තප්පේ කියලා කිව්වේ අර තාප්පෙට උඩින් තියෙන මාර්ගයට. එතකොට මෙන්න මේ හිරි ඔත්තප්ප කියන කාරණා දෙකම යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ දියුණු කරගත යුතුම කුසල ධර්ම දෙකක්. මේ කුසල ධර්ම දෙකට ධර්මයේ විග්‍රහ කරන්නේ දේව ධර්ම කියලා. ලෝකපාලක ධර්ම හැටියටයි මේ ධර්මයේ විස්තර කරන්නේ. ඒ මොකද කෙනෙක් පාපයෙන් ගලව ගන්න, පාපයෙන් මුදවා ගන්න උපකාරී පිණිස පවතින්නේ මෙන්න මේ හිරියොත්ප්ප කියන ගුණ ධර්ම දෙකයි. යම් කිසි චිත්තසංතානයක හිරියොත්ප්ප නැත්තම් ඒ කෙනා නොකල යුතු දේවල් කරනවා, නොකිය යුතු දේවල් කියනවා, නොමෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඕනම අකුසල සහගත දෙයක් කරනවා, කියනවා, හිතනවා. එතකොට කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් අපි අකුසලයන් වලට යට වෙච්ච වෙලාවල් වල අකුසල ක්‍රියාවන් සිද්ධ කළා නම්, අකුසල සහගත වචන කතා කළා නම්, අකුසල සහගත මෙනෙහි කිරීම කළා නම් මේ දේවල් සිද්ධ කළේ අපේ තුල පාපයට ලැජ්ජා බය නැති වෙච්ච වෙලාවල නෙවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සමහර අයට අකුසලයේ ඉස්මතු වෙච්ච වෙලාවට පින්වත්නි පාපයට කිසිම ලැජ්ජාවක් බයක් උපදින්නේ නැහැ. ඒකට එකම හේතුව තමයි ඕනෑම අකුසලයක් එක්ක පින්වත්නි ඉස්මතු වෙන චෛතසික හතරක් තියෙනවා. ඒ තමයි මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය. මෝහය කියලා කියන්නේ පින්වත්නි අරමුණේ මුලා වෙන ස්වභාවය. එතකොට අහිරිකය කියලා කියන්නේ පාපයට ලැජ්ජා නැහැ. අනුත්ප්පය කියලා කියන්නේ පාපයට බය නැහැ. උද්ධච්චය කියන්නේ හිත නොසන්සුන්. එතකොට තරහක් ගියපු වෙලාවක, රාගයෙන් රහිත රත් වුණ වෙලාවක මෙන්න මේ කියපු අකුසල හතරම ඉස්මතු වෙනකොට අපි කතා කරන මේ හිරියොත්ප්ප කියන මේ කුසල ධර්ම දෙකත් පින්වත්නි ඒ චිත්තසංතානිය නැතුව යනවා. එතකොට මේ පාපයට ලැජ්ජා බය නැති වෙච්ච වෙලාවක කෙනෙකුට ඕනෑම අකුසලයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක තමයි තමන්ගේ අම්මා තාත්තට නොකළ යුතු දේවල් කරන්නේ. නොකිය යුතු දේවල් කියන්නේ. ඒ අය ගැන නොමෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ.
ඒ වගේම තමන්ගේ දරුවෝ ඉදිරියේ ඒ වගේම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඕනෑම පාපයක් කරන මට්ටමටපත් වෙන්නේ පින්වත්නි මේ හිරියොත්ප්ප නැති වුනහම. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ හිරියොත්ප්ප වර්ධනය කරගන්න මොකක්ද අපි කරන්නට ඕන? මේ හිරියොත්ප්ප අපේ හිත තුළ පින්වත්නි කරුණු රහිතව ඇති වෙන්නේ නැහැ. ඒ හිරියොත්ප්ප කියන ගුණධර්ම අපේ හිතේ අපි ඇති කරගන්නට ඕන. කොහොමද අපි ඒව ඇති කරගන්නේ? ඒව ඇති කරගන්න නම් අපි කරන්න ඕන පින්වත්නි හොඳට අකුසලයේ ආදීනවත් කුසලයේ ආනිසංසත් අපි හොඳට මෙනෙහි කරන්නට ඕන. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, പ്രേතවත්තු කියන මෙන්න මේ දේවල් පින්වත්නි දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ පින්නතොන් බොහෝම උත්සුක වෙන්නට ඕන ඔය දේවදූත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, ඒ වගේම പ്രേතවත්තු කියන මේ ග්‍රන්ථ කාලෙන් කාලෙට ඒ දේවල් වල තියෙන ඒ විස්තර හොඳට කරුණු සහිතව හොඳට සිහියෙන් නුවණින් පරිශීලනය කරලා නිතර මෙනෙහි කරන්න ඕන. තමන්ගේ හිත පාපයට බර වෙනකොට මෙන්න මේ වගේ දෙයක් කළොත් මේ වගේ විපාක සකස් වෙනවා නේද කියලා අන්න තමන් මෙනෙහි කරන්නට ඕන. ඉතින් පින්වත්නි එහෙම මෙනෙහි කිරීමක් නැතුව කෙනෙකුගේ හිත තුළ මේ හිරියොත්ප්ප කියන ධර්ම උපදින්නේ නැහැ. මේ පින්නතුන් දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංදෙරණී තලයට වැඩම කරලා පළමුවෙන්ම දේශනා කළේ පින්වත්නි ඔන්න ඔය പ്രേතවත්තු කියන ග්‍රන්ථයත් විමානවත්තු කියන ග්‍රන්ථයනොත් තමයි සත්වයන්ට පළමුවෙන්ම ධර්මයේ දේශනා කළේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංදෙරණී තලයට වඩිනකොට මෙහි ඉන්න ජනතාව ගස්ගල් පර්වත අදහමින් ඒ වගේම බොහෝම ගෝත්‍රික ප්‍රතිපදාවක තමයි ඒ ඇත්තන් නිරත වෙලා හිටියේ. ධර්මයක් අධර්මයක් ගැන ඒ ඇත්තන්ට වැටහීමක් තිබුණේ නැහැ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඔවුන්ට කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා විස්තර කරලා කුසලයේ ආනිසංසත් අකුසලයේ ආදීනවත් විස්තර කළායින් පස්සේ ඔවුන් මේ ධර්මයේ පිහිටියා. ධර්මය අදහන්න පටන් ගත්තා. ඉතින් එහෙනම් අපිත් කල්පනා කරන්නට ඕන අපේ තුල මේ හිරි කියන දියාගල සකස් කරගන්නත් ඔත්තප්පේ කියන අනුපරියාය පතේ සකස් කරගන්නත් මොකද්ද කරන්න ඕන? හොඳට පින්වත්නි අකුසලයේ තියෙන ආදීනවත් කුසලයේ තියෙන ආනිසංසත් අපේ හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම වුණොත් අපිට මේ හිරියොත්ප්ප කියන කරුණ උපදවා ගන්නට පුළුවන්. ඒ හිරියොත්ප්ප තියෙන තරමට තමයි ඒ කෙනා පින්වත්නි අනුමාත්‍ර වරදෙහි පවා බය දකිමින් වාසය කරන්නේ. අද වෙනකොට ඔය පින්නතුන් කල්පනා කරන්න තමන්ගේ හිතේ මේ හිරියොත්ප්ප කියන මේ ගුණ ධර්ම දෙක නැත්තම් ඒ ගුණ ධර්ම දෙක තියෙනවද නැද්ද කියලා තමන් මැනගන්න හොඳම දේ තමයි කල්පනා කරන්න තමන් රකින්න සීලය ඉක්ම වෙන්න චේතනා පහළ වුණාම අන්න ඒ චේතනා පහළ වෙනවත් එක්කම තමන්ට මතක් වෙනවා නම් නෑ මේ අකුසලේ නම් මං කරන්නේ නෑ, මේක කරොත් මට මේකේ ආදීනව මේකයි, මං වගේ කෙනෙකුට මේක වටින්නේ නෑ කියලා තමන්ගේ තුල පාපය පිළිකුල් කරන ගතියක් එනවා නම් ඒ පාපය ගැන තමන්ගේ හිතේ බයක් එනවා නම් අන්න තමන් සතුටු වෙන්න ඕනේ. තමන් කල්පනා කරන්න ඕන මගේ තුල හිරියොත්ප්ප තියෙනවා. හැබැයි තමන්ට අකුසලයේ යෙදෙන්න කිසිම ලැජ්ජාවක් බයක් නැත්තම් අනිත් අය ඉදිරියේ බොහොම වීරකමක් වගේ තමන් අකුසලයේ යෙදෙනවා නම් අන්න තමන් කල්පනා කරන්න ඕනේ මගේ ළඟ හිරියොත්ප්ප නැහැ. මගේ ළඟ හිරියොත්ප්ප අඩුයි. එහෙනම් ඒ හිරියොත්ප්ප ඇති කරන විදිහට තමන් හිත සකස් කරගත යුතුයි. ඊළඟට හතරවෙනි කාරණය තමයි ආයුධ සම්නිච්චිතං. ආයුධ සම්නිච්චිතං කියලා කියන්නේ ඒ නගරේ ආරක්ෂාවට ඉදි කරන ලද ආයුධ ගබඩාවක් තියෙන්නට ඕන. නොඑක ආකාරයේ ආයුධ රැස් කරලා තියෙන්නට ඕන. දොනු, හීතල, කඩු, තෝමර, කිනිසි මේ වගේ නොඑක ආකාරයේ ආයුධ නොඑක ආකාරයේ අවශ්‍ය කරන ආයුධ වර්ග රැස් කරපු ගබඩාවක් තියෙන්නට ඕන. මොකද සතුරු සේනාංකයක් ආපුවාම ඒ සතුරු සේනාංකයේ සමග සටන් කරන්න නම් අවි ආයුධ තිබ්බේ නැත්තම් සටන් කරන්න පුළුවන්කමක් නැහැ.
ඒ නිසා ඒ සේනාංකයේ සමග යුද වදින්න අවශ්‍ය කරන ආයුධ ඒ රාජ්‍යයේ රැස් කරලා තියෙන්න ඕන. අන්න ඒකට තමයි ආයුධ ගබඩාව කියලා කිව්වේ. එතකොට අපේ හිත නැමැති ධර්ම රාජ්‍යයේ තියෙන්න ඕනේ ආයුධ ගබඩාව තමයි බහුශෘත භාවය. බහුශෘත භාවය කියලා කියන්නේ පින්වත්නි ධර්මය පිළිබඳව ධර්මය විනය පිළිබඳව මනා දැනුමක් බහුශෘත භාවයක් අපිට තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට පරිනිර්වාණයට ආරාධනා කරන වෙලාවේ මාරය මගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස බහුශෘත ධර්මදර විනයදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පරමත ධර්මානුකූලව විසඳන පිරිසක් බවට පත් වෙනකන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ තුල අහිංසක බලාපොරොත්තුවක් තිබුණා මේ ධර්මයේ දේශනා කරනකොට එකම එක බලාපොරොත්තුවක්. මොකක්ද එකම එක බලාපොරොත්තුව? බහුශෘත ධර්මදර විනයදර ධර්ම ප්‍රතිපන්න පරමත ධර්මානුකූලව විසඳන ශ්‍රාවක පිරිසක් කියන තැන භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාවක් තිබ්බා. ඒ අපේක්ෂාව තිබ්බෙම මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ මට්ටමට යම් ශ්‍රාවකයෙක් පත් වුණොත් එයා ධර්මයේ තුල අප්‍රමාදීව කටයුතු කරනවා. එතකොට කල්පනා කරන්න ඕන අපි බහුශෘත වෙන්නට ඕන. ඇයි? අපි බහුශෘත වෙන්නට ඕන. මේ බහුශෘත භාවය කියලා කියන්නේ මොකක්ද? ධර්මය විනය පිළිබඳව ඇති කරගන්න දැනුම නුවණ. මොකද ඒ ධර්මය විනය පිළිබඳ දැනුම නුවණ ඇති කරගන්නේ නැතුව අපි මොනවද පින්වත්නි දියුණු කරන්නේ? ඒ නිසා මේ දැන් සමහර අය කල්පනා කරනවා, සමහර අය කියනවා අනේ මේ ධර්මයේ කටපාඩම් කර කර ඉඳලා හරියන්නේම නැහැ. මේ ධර්මය විතරක්ම මේ ගවේෂණය කරලා හරියන්නේ නැහැ. නමුත් පින්වත්නි ධර්මයේ ගවේෂණය කරන්නේ නැතුව ධර්ම ඉගෙන ගන්න නැතුව මොනවද අපි පුහුණු කරන්නේ? අපේ හිතට එන විතර්ක ධර්මානුකූලද නැද්ද කියලාවත් අපි විස්තර කරගන්නේ, අපි බෙදාගන්නේ අපි ධර්මයෙන් පෝෂණය වෙලා හිටියොත් විතරයි. හරියට යුද්ධයට ගියොත් සටන් කරන්න නම් ඒ යුද්ධයට අරන් යන්න ආයුධ තියෙන්නට ඕන. ආන් ඒ වගේ පින්වත්නි මේ කෙලෙස් යුද්ධයේ ජය ගන්න නම් කෙලෙස් යුද්ධයේ ජය ගන්න කෙලෙස් සතුරන් සමග සටන් කරන්න ශක්තිමත් තියුණු මුවහත් ආයුධ තියෙන්නට ඕන. ඒ තමයි බහුශෘත භාවය. එහෙනම් අපි මේ ධර්මය හොඳට ශ්‍රවණය කරමින් ධර්ම ඉගෙන ගන්නේ වෙන මොකටවත් නෙමෙයි කෙලෙස් සතුරන් සිඳින්න. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න යම් කිසි කෙනෙකුගේ හිතේ ද්වේෂය නැමැති අකුසලයෙන් යටපත් වෙනකොට ද්වේෂයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනාට ද්වේෂයෙන් නිදහස් වෙන්න බෑ. රාගය කියන අකුසලයෙන් හිත යට වෙනකොට රාගය කියන හතුරු අකුසල වේගය ඇවිල්ලා තමන් මඩිනකොට මේ රාගය කියන අකුසලයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනාට ඒ රාගයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එයා බහුශෘත භාවය ඇති කරගන්නකොට දන්නවා ද්වේෂයෙන් ගැලවෙන්න පුළුවන් මෛත්‍රිය දියුණු කළොත්, රාගයෙන් ගැලවෙන්න පුළුවන් අසුබ භාවනාවක් දියුණු කළොත්, ඒ වගේම නිත්‍ය සංඥා මසුරුකම් මේ දේවල් යට කරන්න පුළුවන් මරණ සංඥාවක් දියුණු කළොත් යනාදි වශයෙන් එයා දන්නවා මේ ධර්මය පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති වෙන තරමට බහුශෘත භාවයේ වැඩි වෙන තරමට මට කෙලෙස් සතුරන් සමග සටන් කරන්න පුළුවන් නේද කියලා ඒ කෙලෙස් සතුරන්ට පහර දෙන්න ඒ විදිහේ ආයුධ මගේ ළඟ හදාගන්න ඕන කියලා එයාට පින්වත්නි සිහියක් නුවණක් උපදිනවා. එහෙනම් කල්පනා කරන්නට ඕන ධර්මයේ පිළිබඳ පුළුවන් තරම් බහුශෘත භාවය ඇති කරගන්නට ඕන. ඒ කවරක් සඳහාද? අනිත් අය සමග තර්ක කරන්න නෙමෙයි. අනිත් අය පහත් කරලා තමන් උසස් කරලා පෙනී හිටින්න නෙවෙයි. ඒ අකුසල වේගයට විරුද්ධව මෙහෙවන්න තමන් බහුශෘත භාවය දියුණු කරගත යුතුයි. ඊළඟ කාරණේ තමයි බහු බලකායෝ. බහු බලකායෝ කියලා කියන්නේ ඒ නගරයට සතුරු සේනාංකයක් ආවොත් ආක්‍රමණය කරන්න ඒ සතුරු සේනාංකයේ සමග යුද වදින්න පුළුවන් දක්ෂ සිවුරංග සේනාවක් ඉන්න ඕන. අස්රිය පාබල මේ විදිහට.
එතකොට මේ ධර්ම රාජ්‍යයේ ඉන්න ඕන බහු බලකායෝ. එහෙම නැත්නම් මේ ධර්ම රාජ්‍යය තුල ඉන්න ඕන හමුදාව සිවුරංග සේනාව තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය. මොකක්ද සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ? නූපන් අකුසල් නූපදීම පිණිස කරන වීරයත්, උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීරයත්, නූපන් කුසල් ඉපදීම පිණිස කරන වීරයත්, උපන් කුසල් දියුණු කිරීම පිණිස කරන යම් ආරද්ධ වීරයක් තියෙනවා නම් අන්න ඒකට තමයි පින්වත්නි බහු බලකායෝ කියලා කිව්වේ. එතකොට මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තනිකරම කෙනෙක්ගේ තුල උපදින්නට ඕන වීරියයි. වීරිය කියලා කියන්නේ මොකක්ද? එළඹි මොහොතේම යම් අකුසලයක් ප්‍රහාණය කිරීම පිණිස යම් කිසි පියවරක් ගන්නවා නම් ඒ පියවර ගැනීමම තමයි පින්වත්නි වීරිය කියලා කියන්නේ. දැන් අපි වීරිය කියලා කල්පනා කරනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මොකක්ද මේ වීරිය කියලා කියන්නේ? වීරිය කියලා කියන්නේ Taman දන්නවා නම් කායිකව හෝ වාචසිකව හෝ මානසිකව තමන්ගෙන් අකුසලයක් ක්‍රියාත්මක වෙන්න චේතනා පහළ වෙනවත් එක්කම ඒ අකුසලයෙන් ගැලවීම පිණිස යම් වූ පියවරක් ගන්නවා නම් ඒ කියන්නේ කායිකව අකුසලයක් වෙන්න යනකොට කායිකව ඒ අකුසලයෙන් වැළකීමම, වාචසික අකුසලයක් වෙන්න තියෙනවා නම් වාචසිකව ඒ අකුසලයෙන් වෙන්වීමම තමයි වීරිය කියලා කියන්නේ. අන්න එයාට තමයි වීරිය උපදින්නේ. ඒ අකුසලය ප්‍රහාණය කිරීම පිණිස යම් කටයුත්තක් කරනවා නම් ඒක තමයි වීරිය කියලා කියන්නේ. එතකොට කල්පනා කරන්න කෙනෙක් තමන්ගේ හිතේ හටගත් රාග දේශ මෝහාදී අකුසල ධර්මයන් මේ නැగి එනකොට ඒ දේවල් ප්‍රහාණය කිරීම පිණිස යම් කිසි කෙනෙක් භාවනා කරමින් ධර්මයේ දියුණු කරමින් යම් ප්‍රතිපදාවක් දියුණු කරනවාද අන්න ඒක තමයි වීරිය කියන චෛතසිකයේ ස්වභාවය පින්වත්නි. එහෙනම් Taman දැනගන්නට ඕන වීරියේ ලක්ෂණය තමයි අන්න කියනවා අකුසලම් පජහති කුසලම් භාවේති. අකුසලයන් ප්‍රහාණය කරනවා, කුසලයන් භාවිතාවට ගන්නවා. අන්න ඒක තමයි වීරියේ කෘත්‍යය. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා අනිත් කාරණා දෙක බොහොම කෙටියෙන් විස්තර කරනවා. ඊළඟට 6 වෙනි කාරණය භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා නගරේ දෝවාරිකෝ. නගරේ දෝවාරිකෝ කියලා කිව්වේ පින්වත්නි හොඳ නේපක ප්‍රඥාවෙන් යුතු සතිමත් දොරටු පාලකයෙක් ඉන්නට ඕන. එතකොට ඒ හිත නැමැති ධර්ම රාජ්‍යයේ ඉන්න ඕන දොරටු පාලකයා තමයි පින්වත්නි සිහිය කියලා කියන්නේ. සතර සතිපට්ඨානයේ තුල පුරුදු කරන ලද සිහියක් තමන්ගේ චිත්තසංතානිය තුල තියෙන්නට ඕන. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ 4 තැන පිළිබඳව පිහිටපු දියුණු කරපු නිවැරදි සිහියක් තියෙනවා නම් අන්න ඒක තමයි පින්වත් මේ ධර්ම රාජ්‍යයට ඉන්න නියම දොරටු පාලකයා. අන්න ඒ කෙනා තමයි පින්වත්නි අර දොරටු පාලකයාට පුළුවන් වගේ රාජ්‍යයට හිතකර අහිතකර පුද්ගලයන් හඳුනගෙන හිතකර අය විතරක් නගරයට ඇතුළු කරගන්න, අහිතවත් පුද්ගලයෝ නගරෙන් පිටමං කරන්න. ආන් ඒ වගේ තමන්ගේ මේ ධර්ම රාජ්‍ය නැමැති හිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි සිහිය දියුණු කරන තරමටයි. දැන් කල්පනා කරන්න යම්කිසි නගරයකට හිතවත් වේශයෙන් යම්කිසි කෙනෙක් සතුරෙක් ඇතුල් වුණොත් ඒ කෙනාට නගරයේ ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන් වගේ කල්පනා කරලා බලන්න අපිට මේ කය පිළිබඳව නිවැරදි සිහියක් නැති වුණ ගමන් අපි මේ කය ගැන ඇති කරගන්නේ පින්වත්නි මිත්‍යා සතියක්, වැරදි සිහියක්. ඒ වැරදි සිහිය ඇති වෙන තාක් පින්වත්නි මොකද වෙන්නේ? අපේ හිත බර වෙන්නේ අකුසලයටමයි. ඒ නිසා රාගාදී අකුසල ධර්මයන් වලට යට වෙලා මේ ලෝකේ අනන්ත අප්‍රමාණ අකුසලයන් කරගෙන නිරේගාමී වෙන්න සිද්ධ වෙනවා. නමුත් යම්කිසි කෙනෙකුට මේ සතර සතිපට්ඨානයේ තුල හොඳට දියුණු කරපු සිහියක් තියෙනවා නම් එයා කොයිම වෙලාවකවත් අකුසලයට යට වෙන්නේ නැහැ. මොකද සිහිය දියුණු නිසා ඒ කෙනා ඒ කුසලයේ වශයෙන්ුත් අකුසලයේ වශයෙන්ුත්
හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම හත්වෙනි කාරණේ තමයි නගරේ පරික්කාරේන. නගරේ පරික්කාරේන කියලා කියන්නේ මේ නගරේ වටේට බැඳපු පුලුල් සිදුරු රහිත ශක්තිමත් තාප්පය. මේක උපමා කරනවා පින්වත්නි ආර්ය ශ්‍රාවකයාගේ හිතේ තියෙන ප්‍රඥාවට. හිත තුල හටගන්න දියුණු කරන ප්‍රඥාවට. ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මෙතනදී විස්තර කරනවා උදයබ්බ ගාමිනියා පඤ්ඤා. උදයත්ත ගාමිනී ප්‍රඥා කියලා කියන්නේ පින්වත්නි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ නිරෝධය යම්කිසි කෙනෙකුට දකින්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක තමයි උදයබ්බ ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම්කිසි කෙනෙකුට මේ ස්කන්ධ පංචකය තුළ යම් වැටහීමක් ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා නම් ඒ කියන්නේ මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පංචකයන්ගේ හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න පුළුවන් තරම්කමක් තියෙනවා නම්, නුවණක් තියෙනවා නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් සමහර අය කල්පනා කරනවා ප්‍රඥාව කියලා කියන්නේ බොහෝ උගත් බව කියලා. පින්වත්නි උගත්කම කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ එකක්. උගතුන් අතර ප්‍රඥාවන්තයෝ ඉන්නවා, නුගතුන් අතරත් ප්‍රඥාවන්තයෝ ඉන්නවා. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ ධර්මයට සම්බන්ධ දෙයක්. උගත්කම කියලා කියන්නේ පින්වත්නි ඉගෙනගත්ත දේ ධාරණය කර ගැනීමයි. එතකොට මේ විශේෂයෙන්ම ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ යථා ස්වභාවය ඒ හැටියෙන් දකින්න පුළුවන් නුවණක් තියෙනවා නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම දියුණු කරන්න පුළුවන් මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ආශ්‍රය කරගෙන පමණමයි. මොකද මේ ලෝකයේ කොතෙක් ශාසන තිබුණත් ඒ ශාසනවල තියෙන ප්‍රතිපදාව තමයි පින්වත්නි සමතයක් දියුණු කරලා ඇති කරගන්න යම් ඒකාග්‍ර භාවයක් පමණයි. නමුත් එතනින් එහාට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරලා ඇති කරගන්න නුවණක් ගැන කතා කරන්නේ මේ ආර්ය විනය තුළ විතරයි. ඉතින් ආන් ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ ධර්ම රාජ්‍යයේ තියෙන 7 වෙනි ආරක්ෂක කාරණේ තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන ආරක්ෂක කාරණියත් අපේ හිත තුළ දියුණු කරගත යුතුයි. අන්න ඒ කෙනාට තමයි මේ තමන්ගේ ශරීරයත් බාහිර ශරීරවලත් යථාභූත ස්වභාවය ඒ හැටියෙන් දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් අවසානයේටම දේශනා කළා නගරේ ඇතුළාන්තේ අභ්‍යන්තරේ ආරක්ෂාව පිණිස යැපීම පිණිස අවශ්‍ය කරන කරුණු 4ක්. ඒ තමයි තන දරදිය, ඒ වගේම සහල් යව වර්ග, තලමුම් මෑ වගේ ධාන්‍ය වර්ග එකතු කර ගැනීම, ඒ වගේම බෙහෙත් ඖෂධ වර්ග එකතු කරලා තියා ගැනීම. මේ කරුණු 4 කියලා කියන්නේ මොකක්ද? මේ ආර්ය විනයේ හික්මන ආර්ය ශ්‍රාවකයා ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ රූපාවචර ධ්‍යාන 4ට සමවදින්න පුළුවන්කමක් තියෙන්නට ඕන. ඒ දක්ෂතාවය ඇති කර ගන්නට ඕන. මොකද ඒ ධ්‍යාන මට්ටමට දියුණු කරගත්ත චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන කෙනාට තමයි සම්මා සමාධියක් දියුණු කළා කියලා කියන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල යම් කිසි කෙනෙක් මේ සම්මා සමාධියට පත් වෙනවා නම්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් උපකාර ලැබපු සම්මා කම්මන්ත, විශේෂයෙන්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග වලින් උපකාර ලද යම් සම්මා සමාධියක් වඩනවා නම් අන්න ඒ කෙනා තමයි මේ ශාසනය තුල මාර්ගඵල අධිගමයකට පත් වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට අපි බොහෝම ගෞරවයෙන් මේ පින්බර පොය දවසේදී සිහිපත් කරනවා ශක්තිමත් බොහෝම ආරක්ෂාකාරී ධර්ම රාජ්‍යයක් තමන්ගේ චිත්තසංතානය තුල ගොඩනගා ගැනීම පිණිස මේ නගරූපම සූත්‍රයේ සඳහන් කළ මේ කරුණු තමන්ගේ චිත්තසංතානිය දියුණු කරගෙන මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනීවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. බුද්ධානුභාවේන ලෝසත දහමින් නිවී සැනසේවා.